මාදෑවර මිතුරු මිතුරිය ඔබ සැමට ප්‍රීතිමත් සබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ අපිට තවත් අලුත් කාර්තුවක් දී තිබෙනවා. අලුත් පාඩමක් ඉගෙන ගන්නට උන්වහන්සේ අවස්ථාව උදා කර දී තිබෙනවා. ඔබට මතක ඇති අපි පහුගිය කාර්තුව පුරාම අපි ඉගෙන ගත්තා. උන්වහන්සේ මනුෂ්‍යත් එක්ක කළත් කර තිබෙනා වූ සදාකාලික ගිවිසුම ගැන අමතක කරන්නට එපා. අපි ඉගෙන ගන්න පාඩම් අපේ මනසේ තබා ගන්නට අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි අපි නිරතුරුවම ඒ පාඩම ඉතාමත් වැදගත් ඔබගෙත් මගෙත් ගැලවීම සඳහා මොකද අපි අනිවාර්යයෙන්ම උන්වහන්සේ අප සමග කර තිබෙනා වූ සදාකාලික ගිවිසුමේ කොටස්කරුවන් වෙන්නටම අවශ්‍යයි සදාතන ජීවනය ලබා ගන්නට. ඒ නිසා ඒක කවදාවත් අමතක කරන්නට එපා. උන්වහන්සේ ඒ ගිවිසුමේ සියලු දේ උන්වහන්සේ සම්පූර්ණ කර තිබෙනවා. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා ස්පූර්ණ කීකරුකම ඇතුව ඒ ගිවිසුමට ඇතුල් වීම. උන්වහන්සේගේ ඒ ගිවිසුමේ පනත් වලට කීකරුව උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඒ උන්වහන්සේගේ චරිතය අප තුළ ගොඩනගා ගැනීම උන්වහන්සේ මගින් බලාපොරොත්තු වෙනවා. ඒ ගිවිසුමේ මුද්‍රාව ලබා ගැනීම ඔබගෙන් මගින් බලාපොරොත්තු වෙන නිසා අමතක කරන්නට එපා. අපි ඉගෙන ගන්න පාඩම් එච්චරටම අපේ ගැලවීම සඳහා වැදගත් වෙනවා. හොඳයි අපි ඇවිල්ලා තිබෙන අලුත් කාර්තුවකට. එතකොට මේ කාර්තුව පුරාම අපි ඉගෙන ගන්නේ ඉතාම වැදගත් පණිවිඩයක්. ඒ හා සමානවම පහුගිය කාර්තුව පුරාම ඉගෙන ගත්තා වූ පණිවිඩය හා සමානම ඉතාම වැදගත් පණිවිඩයක් අපි ඉගෙන ගන්නේ තමයි ක්‍රිස්තුස් වහන්සේ තුල විරාමය. අපි කොහොමද ක්‍රිස්තුස් වහන්සේ තුල විරාමයට ඇතුල් වෙන්නේ? අද බහුතර ක්‍රිස්තියානි සමාජයේ ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කළා කරනවායයි කියලා පැවසුවට කිව්වට මේ විශ්‍රාම ස්ථානයේ ක්‍රිස්තුස් වහන්සේ තුල විරාමයට ඇතුල් වෙන්නේ නැහැ. මොනතරම් කනගාටුදායක කාරණයක්ද කියලා බලන්න. ක්‍රිස්තුස් වහන්සේගේ නාමය දරාගෙන ක්‍රිස්තියානි නාමය දරාගෙන උන්වහන්සේව අනුගමනය කරනවායයි කියන නාමය දරාගෙන උන්වහන්සේ සමග මේ විශ්‍රාම ස්ථානයට ඇතුල් නොවීම මොනතරම් කනගාටුදායක කාරණයක්ද. උන්වහන්සේ බලාපොරොත්තු වෙන දේ ඒ අපි ඉෂ්ට නොකිරීම මොනතරම් කනගාටුදායක කාරණයක්ද. තාබර සහෝදර සහෝදරී උන්වහන්සේ කියා තිබෙනවා මට මේ උන්වහන්සේ මේ මාතෘකාව මම අධ්‍යයනය කරනකොට විශේෂයෙන් මේ ක්‍රිස්තුස් වහන්සේ තුල විරාමය කියන මේ මාතෘකාව අපි මේ කාර්තුව පුරාම ඉගෙන ගන්නට යනවා. සති 13ක් පුරාම ඉගෙන ගන්නට යනවා. මේ කාරණය මම අධ්‍යයනය කරනකොට මට ආවේ ප්‍රධානතම බයිබල් පාඩය. ඉස්සරලා මගේ මනසට ආපු බයිබල් පාඩය තමයි මතේ පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පාඩේ. මොකද කියන්නේ? පේසවෙන්නා වූ බරවසුලන්නා වූ සියල්ලනි මා වෙතට එන්න මා නුඹලාට සහනය දෙමි. මුළු ක්‍රිස්තියානි ලෝකයේම මේ බයිබල් පාඩය දන්නවා. මුළු ක්‍රිස්තියානි ලෝකයේම මේ බයිබල් පාඩය කියවනවා. ඒක කඩපාඩම් කරගෙන තිබෙනවා. නමුත් උන්වහන්සේ සමග විශ්‍රාම ස්ථානයට ඇතුල් නොවීම මොනතරම් භාග්‍ය සම්පන්න අභාග්‍ය සම්පන්න සහ මොනතරම් කනගාටුදායක කාරණයක්ද. ඇයි උන්වහන්සේ අනුගමනය කරන මිනිස්සු අනුගමනය කරන්නා වූ කිතුණුවා උන්වහන්සේ සමග මේ විශ්‍රාම ස්ථානයට ඇතුල් නොවන්නේ කියන කාරණය අපි මේ කාර්තුව පුරාම ඉගෙන ගන්නට යනවා. උන්වහන්සේ සමග විශ්‍රාම ස්ථානයට ඇතුල් වන්නේ නැත්නම් අපිට පුළුවන් ද අපි කිතුණුවන් හැයි කියා ගන්නට. කවදාවත් අපිට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ කාරණේ අපි මේ කාර්තුව පුරාම කරනවා. ඔබ කල්පනා කරන්න පුළුවන් කොහෙන් කැරකිලා ආවත් මේ එකම ස්ථානෙට නේ දෙන්නේ කියලා. ඔව්. එකම ස්ථානෙට තමයි අපිට එන්න තියෙන්නේ. ඒ තමයි ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ තුල ලබන්නා විශ්‍රාමයට. උන්වහන්සේ පුදුමාකාර තරම් උන්වහන්සේ අපි මේ සති 13ක් පුරාම ඉගෙන ගන්නට යනවා. උන්වහන්සේ මිනිසයාට විශ්‍රාමය ස්ථාපිත කරව ආකාරය විශ්‍රාමය පිහිටවව ආකාරය මේ පව් කරන්නත් පෙර මිනිසයා මේ වෙහෙස වෙන්නත් පෙර උන්වහන්සේ විශ්‍රාමයේ නිවාඩුව උන්වහන්සේ පිහිටවන ලැබුවා. අපි මේ කාරණා සුදු ලෙවිල්ල තුලින් ඉගෙන ගමු. සියල්ල පැමිණෙන්නේ ඉහළින් මම උන්වහන්සේ ඉදිරියේ 16ක් පමණයි. උන්වහන්සේ දෙන්න නැත්නම් මට කිසි දෙයක් ඔබ ඉදිරියේ තබන්න හැකියාවක් නැහැ. නිසා සියල්ල පැමිණෙන්නේ ඉහළින් අපි උන්වහන්සේට අපේ ජීවිත බාර කරමු. අපි ඉල්ලමු උන්වහන්සේට අපිට මඟ පෙන්වන්නට කියලා උන්වහන්සේ මේ කාර්තුව පුරාම අපිට උගන්වන්නට යනා වූ කාරණේ තේරුම් ගන්නට. ආසත් පොළොවත් මා පාලනය කරන්නා වූ සබදවසේ ස්වාමී ආදරමං කාර්යදී පියරණි ඔබ වහන්සේගේ නාමයට ගෞරවවත් ප්‍රශංසාව තත්ත්වයේ ස්තුති පියරණි. අපිට පෞද්ගලික කාර්තුව පුරාම ඔබ වහන්සේ අපිට ඉගැන්වුවා අපව කැඳෙව්වා. ඔබ වහන්සේගේ ශුද්ධ වූ
ඒ ගිවිසුමට ඇතුල් වෙන්න කියන කාරණේ. ඔබ වහන්සේ ගිවිසුමට ඇතුල් වෙන්න අවශ්‍ය කරන සියල්ල ඔබ වහන්සේ අපට සූදානම් කර දී තියෙනවා. අපේ කීකරුකම, අපේ කැමැත්ත, අපේ ආශාව, අපේ ඕනෑකම මත ඒ ගිවිසුමේ සාර්ථකත්වයේ ප්‍රතිලාභ රඳා තිබෙන බව ඔබ වහන්සේ අපට කියනවා. ස්තුතියි පියන්නේ. ගිවිසුමේ දරුවන් හැටියට නිරතුරුවම ජීවත් වෙන්න අපට ආශිර්වාද කරන්න. දැන් ඔබ වහන්සේ අපට මේ කාර්යය පුරාම උගන්වනවා. ඒ අපිට ඔබ වහන්සේ උගන්වනවා ඔබ වහන්සේ තුල ලබන්නා වූ විශ්‍රාමය ගැන. පියන්නේ අපට උදව් කරන්න. අපි වෙහෙස වෙලා, බර උස්සලා, මහන්සි වෙලා, වෙහෙසටපත් වෙලා ඉන්නා වූ අද මේ සමාජයක ඔබ වහන්සේ අපට අඬ ගහනවා. අපට කැඳවනවා ඔබ වහන්සේ තුල විශ්‍රාම ස්ථානට ඇතුල් වෙන්න කියන කාරණේ. සිතෝපියන් අපට උදව් කරන්න, අපට උගන්වන්න. ඔබ වහන්සේ අපට දී තිබෙනා මේ සුදුතාත් සත්‍යතාවේ තේරුම් ගන්න සුද්ධාත්ම බලය ප්‍රඥාව අසන්නා රණමන්නා සිල් දනාට මටත් වහන්සේගේ වචනේ මානව වහන්සේ මාතුලින් කතා කරන්නට කියලා බාර වෙන්නේ කැප වෙන්නේ යේසුස් වහන්සේගේ අතිශය උතුම් ප්‍රේමණීය නාම සාමයෙන්. හොඳයි දායක සහෝදර සහෝදරිය අපිට පේන ඇති මාතෘකාව. අපි කතා කරන්නේ අපි කියනවා 24/7 කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා 24/7 නැත්නම් 24 වැඩි කිරීම 7 සමාජයක තමයි අපි අද දවසේදී ජීවත් වෙන්නේ. ඔබත් මමත් අහලා තිබෙනවා. සමහර උදවිය සමහර අය කියනවා මට පැය 24ක් මදි. සතියේ දවස් 7ක් මදි වැඩ කරන්න, ජීවත් වෙන්න, හම්බ කරන්න කියන කාරණේ අපි නිරතුරුවම අසනවා. සමහර අය පැය 20 දවස් 7ම වැඩ කරනවා. කොහෙද අපි මේ දුහන්නේ? කොහා මොනවා ලබා ගන්නද අපි මේ දුහන්නේ? මෙච්චර පැය 24ම නැත්නම් දවස් 7ම වෙහෙසෙන්නේ කියන කාරණේ අපි ඉගෙන ගමු. අපි හැරලා බලනකොට අපි මෙහෙම වැඩ කරන කෙනෙක් අවුරුදු ගණනාවක් මේ විදිහට වැඩ කරනවා. මතක තියාගන්න ඉක්මනින්ම ඔහුගේ ජීවිතය කෙටි වෙන්නට යනවා. මොකද උන්වහන්සේ මේ ආකාරයෙන් නෙමෙයි ඔබවත් මාවත් නවල තිබෙන්නේ විශ්‍රාමය ගන්නට. ඒ නිසා ඒ කාරණේ අද දවසේදී අපි ඉගෙන ගන්නට යනවා. ඔබ ඉදිරියේ මම මේ පාඩම අධ්‍යයනය කරනකොට ඒ සබත් පොතේ තිබුණා පාඩම් පොතේ තිබුණා විශේෂිත සිද්ධියකට ඔබගේ අවධානය යොමු කරනවා. විශේෂයෙන් ඔබ දන්නවා ඒ අපි ගුවන් යානයක ගමන් කරනකොට ඒ අහසේ නොයෙකුත් එක්ුණාටු නැත්තම් ඒ වගේ කරදර සිද්ධීන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන අවස්ථා තිබෙනවා. මේ වගේ අවස්ථාවකට එක ගුවන් යානයක් පත් වුණා. ඒ ගුවන් යානයේ හිටියව මගින් ඒ ඇතිවුණා කුණාටුවේදී ගොඩාක් බයටපත් වුණා. එතකොට බයටපත් වෙලා ගොඩාක් කනස්සල්ලට පත් වුණ බව අපිට සඳහන් කරනවා. එතකොට තමන්ගේ ජීවිතය පිළිබඳව අනිශ්චිතතාවයක් ඔවුන්ට ඇති වුණා. ඔවුන් කෑ ගහන්න පටන් ගත්තා. දෙවියන්ව සිහිපත් දෙවියන් වහන්සේව නැත්තම් දෙවියන්ව සිහිපත් කරන්න පටන් ගත්තා. මේ අතරේ කුඩා දැරියක් කිසිම ගැටලුවක් නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව එළියේ සිද්ධ වෙන්නා වූ මහත් වූ කුණාටුවේ දර්ශනය ඊටමත් නිෂ්කලංකව විඳිමින් ඒ දිහා බලලා ඊටම නිශ්චලව සිටිය බව අපිට මේ කතාන්තරේ නැත්නම් මේ සිද්ධියේදී අපිට හම්බ වෙනවා. මේක බලන් හිටියා වූ එක්තරා ගුවන් මගියෙක් අපිට කියනවා මේ කුණාටුවට අසුනා වූ ඒ යානය නිරුපද්‍රිතව ඒ ගුවන් තොටුපළට ළඟා වුණා. ඒ අවස්ථාවේදී මේ දියණියගේ හැසිරීම අධ්‍යයනය කළා වූ එක්තරා ගුවන් මගියෙක් ළඟට ඇවිල්ලා ඇහුවායි කියලා කියනවා මේ දියණියගෙන්. ඇයි ඔබ මෙච්චර මේ වගේ කරදරයකට මේ වගේ ජීවිත අවදානමකට අපි මුහුණ දීලා සිටියව අතරේදීත් ඔබ කිසි ගැටලුවක් නැතුව ඔබ ඊටමත් අපි කියනවා සංයමයෙන් යුතුව නිශ්චලව නිස්කලංකව ඔබ ඇයි ඔබට හැකියාවක් ලැබුණේ කොහොමද කියලා ඇහුවා ඒ දරුවා පිළිතුරු දුන්නා මේ යානය පදවවා ගුවන් නියමුව මගේ පියා නිසා මම දන්නවා මගේ පියා අනිවාර්යයෙන්ම මාව ආරක්ෂා සහිතව නිවස කරා අරන් යන බව. මේක තමයි පිය දරුවන් සහ දෙමාපියන් අතර තියෙන සමගතාවය. දරුවෝ දෙමාපියෝ මොනතරම් ප්‍රශ්න ආර්ථික කරදර අමාරුකම් වලට මුහුණ දුන්නත් ඒ ප්‍රශ්න ඒ ගැටලු තමන්ගේ දරුවන්ට පෙනෙන්නට නැත්නම් දරුවන්ට දැනෙන්න හැඟෙන්න සලස්වන්නේ නැහැ. දරුවෝ දකිනවා දෙමාපියෝ මුහුණ දෙන්නා ප්‍රශ්නේ. නමුත් ඔවුන් කරදර වෙන්නේ නැහැ. ඔවුන් කනස්සලු වෙන්නේ නැහැ. ඔවුන්
ඒ ගැන වැඩි හිතන්නේ නැහැ. මොකද ඔවුන් දන්නවා ඔවුන්ගේ තමන්ගේ දෙමාපියන් ආරක්ෂා කරන බව. ඔවුන්ගේ අවශ්‍යතාවයන් කොමන හෝ ක්‍රමයකින් සපයන බව. ඔවුන්ට ඒ දැඩි විශ්වාසය තිබෙනවා. අපේ සහෝදර සහෝදරිය මේ විශ්වාසය මේ මහත් වූ දැඩි ඇදහිල්ල බලවත් වූ ඇදහිල්ල අපේ ස්වර්ගීය පියාණන් වහන්සේ වෙතට අපිට තිබෙනවාද? ඒ නොතිබෙන නිසා නේද අපි උන්වහන්සේ බලාපොරොත්තු වෙන උන්වහන්සේ ඉල්ලනවා විශ්‍රාම ස්ථානයට ඇතුල් වෙන්න කියලා. අපි මොකද කරන්නේ? නෑ ස්වාමීනි අපිට ඇතුල් වෙන්න බෑ. අපිට වහන්සේ තුල විශ්‍රාමයට ඇතුල් වෙන්න බෑ. මොකද ඔබ වහන්සේ දැන් අපි උන්වහන්සේ කියලා දේ කරන්නේ නැහැ කියලා කියන්නේ. උන්වහන්සේ කියනවා 6 දවසක් වැඩ කරන්න. 7 වෙනි දවසේ මාත් එක්ක සම්බන්ධකම් පවත්වන්න මාත් එක්ක විශ්‍රාම ස්ථානයට ඇතුල් වෙන්න. ඒ පොතේ ෂදෝ පාවුල්තුමා හරිය ලස්සනට මේක විස්තර කරනවා. එතකොට ඔබ ඒ දේට අකීකරු වෙලා ඔබ ඒ දේට අහන්නේ නැතුව ඔබගේ හිත නැත්නම් ඔබ කැමති දේ කරමින් ඔබ සම්පූර්ණයෙන්ම ඒ දවසේ පැය 24ම දවස් 7ම වැඩ කරනවායි කියලා කියන්නේ ඔබ උන්වහන්සේට චෝදනාවක් කරනවා. ස්වාමීනි ඔබ වහන්සේ දන්නේ නැහැ ඔබ වහන්සේට මාව ජීවත් කරන්න බෑ. එතකොට උන්වහන්සේගේ ශරීරයට උන්වහන්සේ දී තිබෙන දෙයට උන්වහන්සේ දී තිබෙන අවවාද අනුශාසනා වලට අපි අපහාස කිරීමක් කරන්නේ. මේක අපි තේරුම් ගන්නට ඕන. උන්වහන්සේ අපිට විශ්‍රාමයට ඇතුල් වෙන්නයි කියනවා අපි ඇතුල් වෙන්නට ඕන. උන්වහන්සේ සූදානම් අපේ අවස්ථාවෙන් සපයන්න උන්වහන්සේ පැහැදිලිව පොරොන්දු වෙලා තිබෙනවා. ඒ නිසා අපි තේරුම් ගනිමු. උන්වහන්සේ අපේ ගුවන් නියම උන්වහන්සේ දන්නවා අපිව නියමිත වේලාවට නියමිත පරිදි කොහරද අපේ නිවසට ගෙන යන්න. උන්වහන්සේ සූදානම් කර තිබෙනා වූ නිවසට ගෙන යන්න උන්වහන්සේ සූදානම්. උන්වහන්සේ තමයි අපේ ප්‍රධාන නියම. එනිසා අපි මුහුණ දෙන්නා වූ කුණාටුවලදී අපි මුහුණ දෙන්නා වූ ඒ මහත් වූ භයානක වූ අභියෝගවලදී අපිට සැලෙන්න කරදර වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ ගුවන් ඥානය පදවන්නේ අපේ ගුවන් නියමය නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ සියලු දේ මැදින් සියලු ආර්ථික අපහසුතාවන් මැදින් සියලු ලෙඩ රෝග මැදින් සියලු ඒ ජීවිත ගමන තුළින් උන්වහන්සේ ගමන් කරා උතරන් උන්වහන්සේ හොඳ තේරෙනවා දැනෙනවා. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ මේ මහත් වූ බලාපොරොත්තු ඇතුව මේ මහත් වූ දැඩි අදිෂ්ඨානෙ දැඩි ඇදහිල්ල ඇතුව අපි ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන. උන්වහන්සේ සමග විශ්‍රාම ස්ථානයට ඇතුල් වෙන්න ඕන. මම කියවන්න කැමති ප්‍රධාන බයිබල් පාඩය අපිට හම්බ වෙනවා ගීතාවලිය පොතේ. මම කියවන්න කැමති ගීතාවලිය පොතේ 84 වෙනි ගීතිකාවේ ගීතාවලිය 84 වෙනි ගීතිකාවේ අපිට හම්බ වෙනවා දෙවෙනි පදේ. ගීතාවලිය පොතේ 84 වෙනි ගීතිකාවේ දෙවෙනි පදේ කියනවා එනවට විනාඩියක් දෙන්න 84 වෙනි පරිච්ඡේදයේ ගීතාවලිය 84 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේ කියනවා සේනාවල ස්වාමින් වහන්සේ ඔබගේ මණ්ඩප කොම්මන පියකරුද ස්වාමින්ගේ මන්දිර උදෙසා මගේ ආත්මය මාත් ආශාවෙන් වැග්‍රියයි මගේ සිතත් මගේ මාංශය ජීවමාන දෙවියන් වහන්සේට මොරගසති මගේ ස්වාමින්ගේ මන්දිර උදෙසා මගේ ආත්මය මහත් ආශාවෙන් යුක්තව වැගිරියයි. අපේ සහෝදර සහෝදරිය අපි කොපමණ අපි වෙහෙසනවද කිව්වොත් අපි දවසේ අවදි වුණ අවස්ථාවේ ඉඳලා පටන් ගන්නවා හිතන්න. අවදි වුණ අවස්ථාවේ ඉඳලා අපේ මනස වැඩ කරන්න ගන්නවා. නිින්ද නොතිබුණා නම් අපිට කල්පනා කරලා බලන්න නිින්ද නොතිබුණා නම් අපිට මොන අපේ ජීවිතේට අපේ ශරීරයට මොනව සිද්ධ වෙයිද? උන්වහන්සේ මෙවැනි ආකාරයෙන් අපිට නිින්දත් ඒ ආශිර්වාදයක් කරලා දීලා අපේ ජීවිතේට අපේ ශරීරයේ සුවතාවය පිණිස ශරීරයේ නිවාඩුව පිණිස දීලා උන්වහන්සේ දවස් 6ක් වෙහෙසින් යුක්තව වැඩ කරන්ටයි කියලා උන්වහන්සේ අපට මට තන ගහනවා ඒ ශුද්ධ විශ්‍රාම ස්ථානයට ඇතුල් වෙන්නයි කියලා. අපි එක දෙයක් මතක තියාගන්න ඕන. උන්වහන්සේ මේ විශ්‍රාමය ස්ථාපිත කළේ පව් කරන්නටත් පෙර. මනුෂ්‍ය පාපය පව් කරන්නටත් පෙර මේ උන්වහන්සේ විශ්‍රාම ස්ථානය නිර්මාණය කළේ. පළමුව උන්වහන්සේ ඒ විශ්‍රාම ස්ථානයේ විශ්‍රාම ගත්තා. අපිට උත්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට තුන්වෙනි පදේ දක්වා අපි කියවලා තිබෙනවා. හොඳයි අපි කියමු මේ බයිබල් පාඩයත්. මොකද සමහර වෙලාවට මේ පාඩමට අලුතෙන් ආය සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි බලමු උන්වහන්සේ පළමුව ඒ විශ්‍රාමය ගත්තා.
උත්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ මම කියවන්න කැමති පළවෙනි පදයේ සිට දෙවෙනි පදයේ දක්වා තුන්වෙනි පදයේ දක්වා මෙසේ අහසත් පොළොවත් එහි මුළු සේනාවත් මවා නිවන ලද්දේ ස්වාමීන් වහන්සේ තමන් විසින් සුවකීය කර්මාන්තය සත්වෙනි දවසේ නිම කළසේක උන්වහන්සේ තමන් විසින් සාධන කරන ලද සීල් වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත්සේක ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ තමන් මැව්වා වූ සෑදුවා වූ සීල් වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත්හේයින් ඒ දවසට ආශිර්වාද කොට ඒ ශුද්ධයයි නියම කළසේක. සහෝදර සහෝදරිය එහෙනම් උන්වහන්සේ දවස් 6ක් වැඩ කරලා උන්වහන්සේ සත්වෙනි දවස නිර්මාණය කළා. මොනවසද අපි මේ කාරණේ ඉගෙන ගත්තා පහුගිය සතියේත් උන්වහන්සේගේ මැවීමේ ස්මාරකය මැවීමේ මුද්‍රාව උන්වහන්සේ නංකාරය හැටියට උන්වහන්සේ ස්ථාපිත කළා වූ විශුද්ධ දවස විශ්‍රාම ස්ථානට ඇතුළත උන්වහන්සේ ඔබටත් මටත් කලබනවා. දැන් අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඇයි උන්වහන්සේ මේ මිනිස්යා වෙහෙසට මහන්සියට නැත්තම් පව් කරන්නට පෙර මිනිස්යාට මේ විශ්‍රාම ස්ථානය නිර්මාණය කළේ කියන කාරණේ ඔබට කල්පනා වෙන්නට පුළුවන්. ඔබ දන්නවද? අපි පැහැදිලිව දන්න දෙයක් තමයි මේ ශාරීරික නිර්මාතෘවරයා උන්වහන්සේ. මේ ශරීරයට අවශ්‍ය දේ ඒක පාපයට පෙර වෙන්න පුළුවන්, පාපයට පසු වෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය කරන ආධ්‍යාත්මික විවේකය, මානසික විවේකය, ශාරීරික විවේකය මේ සියල්ල ඔබේ ශරීරයට අවශ්‍ය බව උන්වහන්සේ දන්නවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක පාපයට පෙරත් එහෙමයි, පාපයට පසුවත් එහෙමයි. ඒකේ වෙනසක් නැහැ. අපි තේරුම් ගන්න. පාපයට පසුව නම් අනිවාර්යයෙන්ම වෙහෙස මාංශය වෙලා ශාරීරිකව වෙහෙස මාංශය වෙලා වැඩ කරන්න මනුෂ්‍යයට සිද්ධ වෙනවා. ඒක අපි දන්නවා. ඒක ශාපයක් හැටියට නැත්තම් ආදම් සහ ඒවට මේ දඬුවම නියම කිරීමේදී උන්වහන්සේ ප්‍රකාශ කළ උදේ. එතකොට අපි පාපයට පෙර අපි කල්පනා කරලා බැලුවොත් ඒ සුද්ධ වූ දවස අවශ්‍ය වෙලා තිබුණා උන්වහන්සේට. උන්වහන්සේ ඒ ආත්මික සුවතාවයේ පිණිස, ආත්මික වර්ධනයේ පිණිස, ආත්මික මනුෂ්‍ය වර්ධනය කර ගැනීම පිණිස මේ දවස ඊටාම වැදගත් වෙලා තිබුණා. ඒ නිසා අපි හැමෝම දන්න දෙයක් අපි හැමෝටම විවේකයේ අවශ්‍යයි. උන්වහන්සේ අපි ගැන පුදුමාකාර විදිහට අපේ විවේකයේ ගැන උන්වහන්සේ සැලකිලිමත් වෙනවා. සුදු ලිවිල පරණ ගියසනේ පැහැදිලිව උන්වහන්සේ විවේකී දිනය ස්ථාපිත කළා වූ ආකාරය අපිට හම්බ වෙනවා. ඇත්තටම පරණ ගියසමේ ලෝකයේ පටන් ගන්නේ තමයි ඒ දේ ස්ථාපිත කළ නැවත ඊශ්‍රායල් සෙනඟට මතක් කර දීම. අපිට පරණ ගියසමේ හම්බ වෙනවා. විතරක් නෙමෙයි අලුත් ගියසමේදී උන්වහන්සේ විවේක ගත්තා වූ ආකාරය අපිට හම්බ වෙනවා. ඒ වගේම උන්වහන්සේගෙන් තොර අපිට විවේක ගන්න පුළුවන්ද? ඒ ගන්නා විවේකය සඵලද නැත්නම් සඵලමත්ද කියන කාරණා අද දවසේදී අපේ අවධානය අපි යොමු කරන්නට යන නිසා අපි ඊළඟ කොටසට විශේෂයෙන් උන්වහන්සේ අපිට දී තිබෙනා වූ ඒ විවේකයේ පිළිබඳව සුද්ධ ලිවිල්ලේ අපිට හම්බෙන අවස්ථානේ අපිට පේනවා උන්වහන්සේ විශේෂයෙන් මේ 7 වෙනි දවස දීලා ද්විතීය කතාව පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ සමට විවේකය එතන කියනවා කොහොමද කියන්නේ? නමුත් 7 වෙනි දවස තවද නුඹේ දේව ස්වාමීන් වහන්සේට 7 වෙනි දවස නුඹේ දේව ස්වාමීන් වහන්සේට පවත්වන සබතක්ය. සබත ගත්තොත් අපි කියනවා නිවාඩුව. ඒ දවසේ නුඹ මෙන් නුඹේ වැඩකාරයත් නුඹේ වැඩිකාරියවත් නිවාඩු ගන්න පිණිස නුඹවත් නුඹේ පුතාවත් නුඹේ දුවවත් නුඹේ වැඩකාරයවත් නුඹේ වැඩකාරියවත් නුඹේ ගවයාවත් නුඹේ කොටලුවාවත් නුඹේ කිසි සිව්පාවෙක්වත් නුඹේ දොරටු ඇතුළේ සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව. දැන් ඔබට තේරෙනවා ඇති මිනිස්යාට විතරක් නෙවෙයි මේ නිවාඩුව උන්වහන්සේ ස්ථාපිත කළේ. විශේෂයෙන් අපි කල්පනා කරලා බැලුවොත් පළමුව මිනිස්යා ආදම් සායවට ඒ විතරක් නෙවෙයි මිනිස්යාට පසු සතුන්ට, ඊළඟට ඔබේ නෑදෑ හිත මිතුරන්ට, ඊළඟට ඔබේ සේවකයන්ට මේ නිවාඩුව අවශ්‍ය බව. මොකද ඒ සියල්ල උන්වහන්සේගේ මැවිලි. එහෙම නේද? අපි කල්පනා කරලා බැලුවොත් මිනිස්යා උන්වහන්සේගේ දෑතේ නිර්මාණය, විශ්වකර්ම නිර්මාණය උන්වහන්සේ නිර්මාණය කළා. අනිත් සියල්ල උන්වහන්සේ වචනෙන් මැව්වේ. ඒක අපි දන්නවා. නමුත් මේ සියල්ලට විවේකයේ අවශ්‍ය බව, විශ්‍රාමය අවශ්‍ය බව, නිවාඩුව අවශ්‍ය බව උන්වහන්සේ සඳහන් කර තිබෙනවා. දැන් ඔබට කල්පනා කරන්න පුළුවන් එහෙමනම් මේ ලෝකය
හැමෝම සිටසුරාදා දවස නැත්නම් උන්වහන්සේගේ ශුද්ධ විරාමයේ දවස විරාමය ගත්තොත් මොකද මේ ලෝකෙට සිද්ධ වෙන්නේ කියන කාරණේ යමකට කල්පනා කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්න අහලා තියෙනවා මගේ සමහර අය. හැමෝම සිකුරාදා ඉඳන් සෙනසුරාදා දක්වා නිවාඩු ගත්තොත් මොනවා සිද්ධ වෙයිද කියන කාරණේ. එතකොට අපි පැහැදිලිව දන්නවා අත්‍යවශ්‍ය සේවාවන් විශේෂයෙන් වෛද්‍ය සේවාවන් ඒ සියල්ල දේව වචනේ උන්වහන්සේගේ ශුද්ධ සත්‍යතාවයට වචනයට එකඟ සේවාවන් විශේෂයෙන් උන්වහන්සේ සබද දී තිබෙන්නේ අන්‍යයන්ට අප උපස්ථාන කරන්නට ආගන්තුක සත්කාර කරන්නට විශේෂයෙන් අසනීපයෙන් ඉන්න අයට ඒ අය බැහැ දකින්නට යන උන්වහන්සේ කී දෙනෙකු සබතේ සබත් දවසේ සූපත් කළා. ඒ නිසා ඒක උන්වහන්සේගේ සේවයේ කොටසක් හැටියටයි ගණන් ගන්න. මම කතා කරන්නේ ඒවා ගැන නෙමෙයි. අනිත් අපි අනිත් කාරණා ගැන කල්පනා කළොත් ඒ සියල්ල අපිට දැන් මම මේ ජීවත් වෙන රටේ මම දන්නවා දවස් දෙකක් විශේෂයෙන් එක දවසක් විශේෂයෙන් ඒ දෙසැම්බර් 25 වෙනි දින සියල්ල නිවාඩු. ඒ කියන්නේ කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ. අපි කියනවා ගමනාගමනය සම්පූර්ණ නවතිනවා. එතකොට හැම දෙයක්ම සම්පූර්ණ වසා තබනවා ඒ දවසේදී. එතකොට මේක ඔබට හිතෙන්න පුළුවන් මේක කල නොහැක්කක් කියලා. මේක කළ නොහැක්කක් නෙමෙයි. උන්වහන්සේ මේ ලෝකයේ මව්බුතන උන්වහන්සේ ඇටිට උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ මේ ලෝකයේ විශ්වයේ අධිපති. උන්වහන්සේ දන්නවා විවේකයේ අවශ්‍ය බව. විවේකයේ අවශ්‍ය අවිවේකී ජීවිතයක් ගත කරන මිනිසයා නිසා තමයි මේ ලෝකයේ මේ ස්වභාවික විශේෂයෙන් මේ ඕන් මේ සබහ ධර්මයට කරන්නා වූ මහත් වූ විනාශය ඔබටත් මටත් දෑ ගන්න හැකියාවක් ලැබෙනවා. බලන්න උන්වහන්සේ මේ සබත දීමේදී සබත මතක් කිරීමේදී දීමේදී නෙමෙයි අපි දන්න ආදම් සායවට ඒ දේ දුන්නේ. පළමු ඒ මනුෂ්‍යයාට සාමාන්‍ය දූත. හැබැයි ඔබ අලුත් ගිවිසුමට පරණ ගිවිසුමට ඇවිල්ලා මේ දසාඥා පනතරනකොට උන්වහන්සේ විශේෂිත වූ කාරණයක් කියනවා. ඔබ විතරක් නෙමෙයි ඔබේ දාස දාසීන් ඒ නිවාඩුවට ඇතුල් වෙන්න ඕන. ඔබේ සතුන් සිව්පාවුන් ඒ නිවාඩුවට ඇතුල් වෙන්නට ඕන. බලන්න කොච්චර උන්වහන්සේ ගැන සැලකිලිමත් වෙලා තියෙනවද කියන කාරණේ. එතකොට ඒ විවේකයේ ඔබට විතරක් නෙමෙයි සතුන්ටත් ඒ විවේකයේ අවශ්‍ය බව පැහැදිලිවම සඳහන් කරනවා. ඒ නිසා උන්වහන්සේ ඔබටත් මටත් විවේක ගන්නට මාලිගාවක් උන්වහන්සේ සූදානම් කළා. විශ්‍රාම ස්ථානයක් උන්වහන්සේ සූදානම් කළා. හේබ්‍රු පොතේ අපිට හරි ලස්සනට හම් වෙනවා ඒ විශ්‍රාම ස්ථානය කවුද කියලා. ඉතින් ඒ නිසා අපි කිතුණු නාමය දරන අය නම් අපි ක්‍රිස්තුස් වහන්සේගේ නාමය දරන අය නම් ක්‍රිස්තියානි කාර්යයා කියන නාමය දරන කෙනෙක් නම් මතක තියාගන්න ඔබත් මමත් මේ ශුද්ධ විශ්‍රාම ස්ථානයට උන්වහන්සේ සමග අතුල් වෙන්නට අවශ්‍යයි. එහෙම නොවුනොත් ඔබටත් මටත් කියන්නට හැකියාවක් නැහැ. ඔබත් මමත් උන්වහන්සේගේ විශ්‍රාම ස්ථානයට ඇතුල්ලා සිටින අය කෙනෙක් හැටියට ඔබටත් මටත් කියන්න හැකියාවක් නැහැ. දැන් උන්වහන්සේ මේ විශ්‍රාම ස්ථානයට ඇතුල් වීමෙන් මොනවද උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ? මේ කාරණේ ඉතාම වැදගත්. ඔබ දන්නවා දැන් විශේෂයෙන් මම මගේ රැකියාවේ හැටියට මම කරනා වූ සේවයේ හැටියට මට මේ සබත නැත්තම් මේ නිවාඩුව මේ විශ්‍රාමයේ දවස මගේ ජීවිතයට මහත් වූ ආශිර්වාදයක්. මට හිතා ගන්න බෑ මේ ශුද්ධ දවස නැත්තම් මේ විශ්‍රාම ස්ථානයේ විශ්‍රාමයේ දවස නොතිබුණා නම් මට මේ මොනවා වෙලා තියෙන්නට ගියාද කියන කාරණේ හිතා ගන්න. මොකද සතිය සෞද දවසේ උදේ 9 සිට සිකුරාදා හවස 4 වෙනතුරු එක දිගට මේ මනසත් එක්ක කරන්නා වූ ගනුදෙනු විශේෂයෙන් ගුරුවරයෙක් හැටියට විශේෂයෙන් විශ්වවිද්‍යාලයක උගන්වන ගුරුවරයෙක් හැටියට තියෙන වැඩ ප්‍රමාණය ඉතාමත් අධිකයි. එතකොට ඔබට තේරෙනවා ඇති මේ සියලු වැඩ කටයුතු මනසින් කරන්න ඕන දේවල්. එතකොට ඒ ශාරීරික වෙහෙසනකට වැඩිය මානසික වෙහෙසනකට දැනෙන තෙහෙට්ටුව විඩාව මහස්‍ය ඉතාම අධිකයි, ඉතාම ප්‍රබලයි. එතකොට මම හැමදාම බලාගෙන සිටින්නේ කවදද සිකුරාදා එන්නේ? කොච්චර ඉක්මනට මට සතිය කෙලවරට නැත්නම් සිකුරාදාට යන්න පුළුවන්ද? එපමණ දුරට මගේ හිතෙන් මම පුදුමාකාර ආශාවල් කරනවා. සිකුරාදා සෑම සිකුරාදාම පුදුමාකාර හිතට සහනයක් සැයි මගේ මනසේ තිබෙන සියල්ල පැත්තකට දාලා උන්වහන්සේත් සමග විශ්‍රාමයට ඇතුල් වෙලා
එයින් ලබන්නා වූ මානසික ප්‍රීතිය, එයින් ලබන්නා වූ ආත්ම තෘප්තිය, ශුද්ධ ලීවිලි සතතාවයන් දෙවියන් වහන්සේගේ දරුවන් සමග බෙදා ගැනීම තුළින් ලබන්නා වූ ඒ ආත්ම තෘප්තිය සහ ඒ ආත්ම නැත්නම් ඒ ලබන්නා වූ පුදුමාකාර තෘප්තිය දවස් 6 පුරාම මම කරන්නා වූ රැකියාවෙන් මට ගන්නට බෑ. ඒක පැහැදිලිව කියන්නට ඕන. දවස් 6 පුරාම ඔබ වෙහෙසුණා. ඔබට ඒ උන්වහන්සේ සමග ගත කරන්නා වූ කාලයෙන් ලබන්නා වූ ඒ තෘප්තිය සහ දේව සේවය කිරීමෙන් සුදු වචනේ අන්‍යයන් සමග බෙදා ගැනීමෙන් ලබන්නා වූ ඒ තෘප්තිය මිල කරන්නට හැකියාවක් නැහැ. ඒක මුදලට ගන්නට හැකියාවක් නැහැ. ඒ නිසායි උන්වහන්සේ සමග මේ විවේකයට අපි හැමෝම ඇතුල් වෙන්න ඕන. අපි විතරක් නෙමෙයි අපේ පවුලේ අය, අපේ දරුවෝ, බිරිඳ, ස්වාමි පුරුෂයා, අපේ දෙමාපියෝ, ඒ වගේම අපිත් එක්ක අපේ නිවසේ වැඩ කරන යම් සේවකයන් ඉන්නවා නම් ඒ අය, ඊළඟට අපිට අදාළ බිස්නස් එකක් තියෙනවා නම්, ව්‍යාපාරයක් තියෙනවා නම් ඒ අය මේ ශුද්ධ දවසේදී විවේකයට ඇතුල් වෙන්නට අවශ්‍යයි. මොකද ඒ අය උන්වහන්සේගේ දරුවෝ නිසා. ඔබ විතරක් නෙමෙයි, මම විතරක් නෙමෙයි. ඒ දේව දරුකම උන්වහන්සේ සෑම මිනිසෙකුටම දී තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ කන්නකොට කෙන නිසා අපි මතක තියාගන්නට ඕන කාරණයක් තමයි උන්වහන්සේ මේ විවේකයේ ස්ථාපිත කළේ හැමෝටම එක කණ්ඩායමකට විතරක් නෙවෙයි. ඒ කාරණේ අපි අපේ මනසේ ඊටම තදින් තියාගන්න ඕන. ඔබට විශේෂයෙන් මම මේ උන්වහන්සේ අපට දී තිබෙනවා මේ කාලේ මාලිගාව ඒ සබත් විවේකයේ ගැන විශේෂයෙන් ඔබගේ අවධානය මම යොමු කරන්නට කල්පනා කරා. දැන් අපට පේනවා ඇති උන්වහන්සේ අපි ගැන අපේ විවේකය ගැන කොපමණ සැලකිලිමත්ද කියන කාරණය. මම ඊළඟ ස්ලයිඩ් එකට යන්නම්. එතකොට ඔබට ඒ කාරණයත් අපිට පැහැදිලි වෙයි. ඔබට විශේෂයෙන් මේ විවේකය සහ අවිවේකය කියන කාරණා අපිට හඳුනා ගන්නට පුළුවන් පරණ ගිවිසුමෙන් විශේෂයෙන් යෙරමියා පැහැදිලිව ලියා තිබෙනවා යෙරමියා 45 3 වෙනි පදේ. "ඔව් මට දැන් දුක් වේ ස්වාමීන් වහන්සේ, මගේ වේදනාවට ශෝකය එකතු කළසේක. මගේ සුසුම්ලෑමෙන් වේසව සිටිමි. සහනයක් මට ලැබී නැතයි නුඹ කියන්නේ." අපේ ජීවිතවලට අපේ ජීවිතයේ අපි මුහුණ දෙන්නා ප්‍රශ්න වලට අපි මුහුණ දෙනකොට අපිත් මේ වචනම තමයි කියන්නේ. "ඔව් මට දුක් වේ. මම විශේෂයෙන් සමහර පීඩාවන්, සමහර කරදර, සමහර අසනීප තත්ත්වයන් කොච්චර ප්‍රබලද කිව්වොත් සමහර වෙලාවට අපි කියනවා විශේෂයෙන් අපේ ව්‍යවහාරයේ තියෙන වචනයක් තමයි මේට වැඩිය හොඳයි මැරලා ගියා නම් කියන කාරණේ. එතකොට මෙන්න අපේ ස්වභාවය, මනුෂ්‍ය ස්වභාවය. එතකොට මනුෂ්‍යයා මේ විදිහට තමයි කතා කරන්නේ. නමුත් අපි මතක තියාගන්න ඕන. උන්වහන්සේගේ විශ්‍රාම ස්ථානයට ඇතුල් වුණ කෙනෙකුට අපිට මුහුණ දෙන්න තිබෙනා වූ මෙවැනි ගැටලු, අභියෝග, අසනීපයක් වෙන්න පුළුවන්. ඊළඟට තමන්ගේ රැකියා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට මොනෑම හෝ අභියෝගයක් හෝ වේවා ඔබගේ ජීවිතයට මුහුණ දෙන වීසා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ සියලු කාරණාවලදී මොන අභියෝගයක් හෝ වේවා අපි මතකනේ අර පළවෙනිම කතා කළා වූ ඒ සිද්ධිය ඒ ධෛර්ය නිශ්චලව නිශ්ශබ්දව ඊටමත් සංයමයෙන් යුතුව ඒ මහත් වූ කුණාටුවේදී සිටියා වගේ උන්වහන්සේ ඔබලුත් මගලුත් බලාපොරොත්තු වෙන ඔබත් මමත් මුහුණ දෙන්නා වූ මහත් වූ කුණාටුවලදී ජීවිත ගමනේදී අපි බොහෝ කුණාටු වලට කරදර ප්‍රශ්න වලට මුහුණ දෙන අවස්ථා තිබෙනවා. ඒ සියල්ලදී උන්වහන්සේ ඔබට මගලුත් බලාපොරොත්තු වෙන කුමක්ද? උන්වහන්සේ මත රඳා සිටීම. උන්වහන්සේ මත රඳා සිටීම. දැන් අපිට පේනවා ඇති නෙහෙමියාගේ පොතේ පැහැදිලිව ඒ නෙහෙමියා සහ ඔහුගේ ඒ ගෝලයා විශේෂයෙන් ගෝලයාට නිවාඩුවක් තිබුණේම නැහැ. අපි කියනවා විතර යෙරමියාගේ ලියන්න වන බාරක්ට විවේකයක් ගන්නට හැකියාවක් ලැබුණෙම නැහැ. ඒකට හේතුව අපි මේ යෙරමියාගේ පොතේ 45 වෙනි පරිච්ඡේදය ඔබ කියවුවොත් ඔබට සොයා ගන්නට හැකියාවක් තිබෙනවා. දැන් ඔබ දන්නවා විශේෂයෙන් අපි මානසිකව පීඩා විඳින අවස්ථා ගැන පොඩ්ඩක් හිතන්න. අපේ ජීවිතේ අපි මානසිකව පීඩා විඳා වූ අවස්ථාවක් ගැන ඔබ හැරී බැලුවොත් ඔබට පැහැදිලි වෙයි ඇත්තටම අපි මේ පීඩා විඳලා තිබෙන්නේ අපි මේ ප්‍රශ්නේ අපේ ඔළුවට දාගෙන අපේ උරහිසට අරගෙන. දැන් උන්වහන්සේ මොනවද කියන්නේ? නෑ. වෙහෙස වෙන බාරොසුලන සියල්ලන් උන්වහන්සේ වෙතට එන්න උන්වහන්සේ සහනේ සැනසීම දෙන බවට.
උන්වහන්සේ එතනදී ඊට පස්සේ කියනවා මගේ වියගා පහසුයි මගේ බරද සැහැල්ලුයි කියලා. උන්වහන්සේ පැහැදිලිව සඳහන් කරනවා. ඒ නිසා අපි මතක තියාගනිමු. උන්වහන්සේ ඔබටත් මටත් මේ විශුද්ධ විස්රාම ස්ථානයේ ඇතුල් වෙන්න අද දවසේදී ආරාධනා කරනවා. දැන් ඔබ දන්නවා ඒ යෙරුසලමේ නෙබුකද්නෙසර් රජතුමා විශේෂයෙන් බබිලෝන අධිරාජ්‍යයේ නෙබුකද්නෙසර් රජතුමා යෙරුසලමට ඇවිල්ලා යෙරුසලම නාස්ති කරලා ඒ සිටියා වූ ඒ තරුණයන්ව අරගෙන ගියා වූ ආකාරයේ අපිට හම්බ වෙනවා. විශේෂයෙන් ඒ වහලුන් හැටියට ගියා වූ අවස්ථාවේදී ඔබ දන්නා වහලකට නිදහසක් නැහැනේ. විවේකයක් නැහැ, විශ්‍රාම ස්ථානයක් නැහැ. ඔබට පේනවා ඇති උන්වහන්සේට අකීකරු වෙන්නාට උන්වහන්සේගේ ශුද්ධ වූ ස්ථානයට ඇතුල් නොවන කෙනාට එයට දැනෙන වෙහෙස, තෙහෙට්ටුව, මහන්සිය සහ විඩාව සහ කලකිරීම අතිමහත්. ඒක අපි තේරුම් ගන්නට උනා. උන්වහන්සේගේ පොරොන්දුවේ ප්‍රකාරයට, උන්වහන්සේගේ ඉල්ලීමේ ප්‍රකාරයට අපි උන්වහන්සේගේ ශුද්ධ විශ්‍රාම ස්ථානයට ඇතුල් වෙනවා නම් උන්වහන්සේ පොරොන්දු වෙලා තිබෙනවා සහනය දෙන්න. වෙහෙස වෙන බරසුලන සියල්ලනි උන්වහන්සේ සූදානම් සහනය දෙන්න. හැබැයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන විශ්‍රාම ස්ථානයට ඇතුල් නොවි අපි වෙනත් දේවල් කරන්නට යනවා නම් මතක තියාගන්න. එහෙම වුණොත් ඔබටත් මටත් හැකියාවක් නැහැ ඒ ශුද්ධ විශ්‍රාම ස්ථානයට ඇතුල් වෙනට. දැන් ඔබට පේනවා ඇති තවත් කාරණයක් අපි උන්වහන්සේ අපිට දී තිබෙනවා විවේකය ගැන. යර්මියා පොතේ පැහැදිලිව ලියා තිබෙනවා. මට තිබෙන සහනය සැනසීම විශේෂයෙන් මෙතන ඔබට පේනවා ඇති යර්මියාගේ පොතේ 45 වෙනි පාඩයේ 3 වෙනි පදේ කියනවා "ඔහෝ මට දුක් වේ ස්වාමීන් වහන්සේ මගේ වේදනාව ශෝකය එකතු කළසේ මගේ සුසුල්ලෑමෙන් වෙහෙසටව සිටිමි සහනයක් මට ලැබී නැතයි." ඔබ කියන්නේ ඇයි ඒකට හේතුව අපි ගොඩාක් වෙලාවට අපේ ප්‍රශ්න උන්වහන්සේ කියලා තියෙනවා වෙහෙස වෙන බර උසුලන සියල්ලනි උන්වහන්සේ වෙතට එන්න උන්වහන්සේ මත උන්වහන්සේගේ පාමුල ඒ බර අපේ වෙහෙස තබන්නේ කියලා. නමුත් අපි මොකද කරන්නේ? අපි යාඥා කරනවා ස්වාමීනි අපිට මේ ප්‍රශ්නේ විසඳා දෙන්න කියලා. හැබැයි අපි උන්වහන්සේ බලාපොරොත්තු වෙන දේ කරන්නේ නැහැ. ඒ තමයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඔබිනුත් මගනුත් කුමක්ද? අපේ ඒ බර අපේ වියගහ නැත්නම් අපේ ජීවිත ගමනේ අපි මුහුණ දෙන්නා වූ ඒ ප්‍රශ්න විශේෂයෙන් අසනීප අමාරුකම්, නිදන්ගත රෝග, ඊළඟට අපි දන්නවා අනිකුත් විශේෂයෙන් අනිකුත් සියලු කාරණා. ඒ සියලු කාරණා රැකියාව ප්‍රශ්න වෙන්න පුළුවන්. තමන්ගේ බිරිඳකින්, සැමියාගෙන්, දරුවන්ගෙන් එන ප්‍රශ්න වල මේ මොන ප්‍රශ්න තිබුණා අමතක කරන්න එපා. උන්වහන්සේ ඔබනුත් මගනුත් ඉල්ලන්නේ වෙහෙස වෙන බරොසලන සියල්ලනි උන්වහන්සේ වෙතට උන්වහන්සේ සූදානම් ඒ සැනසීම සමාදානය දෙන්නට. දැන් ඔබට පේනවා ඇති විශේෂයෙන් මම මේ PowerPoint presentation එක ඔබට පේනවා දෙවියන් වහන්සේ බාරුක්ට අවස්ථා දෙආකාරකින් පිළිතුරු දුන්නා වූ ආකාරයේ අපි විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ තමයි අපේ වේදනා සහ ඒ දුක්ඛිත අවස්ථාවන් වලදී උන්වහන්සේ පොරොන්දු දී තිබෙනවා. උන්වහන්සේගේ මුඛෙන් දැන් වෙහෙස වෙන බාරොසලන සියල්ලනි මා වෙතට මම නුඹලාට සහනය දෙමි කියලා කිය තිබෙන අපේ ගැලුම්කර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ නිසා ඔබට චකිතයක් කිසිම චකිතයකින් තොරව උන්වහන්සේ වෙතට ළඟා වෙලා උන්වහන්සේ දෙන්නා වූ ඒ සැනසීම සාන්ත සමාදානය ලබා ගන්නට ඔබ තුළ මා තුළ තිබෙනා උනන්දුව ගැන අපි විශේෂයෙන් අපේ අවධානය යොමු කරන්නට අවශ්‍යයි. ඊළඟට ඔබගේ අවධානය මම යොමු කරනවා ඒ පරණ ගිවිසුමේදී විවේකය හඳුන්වා දුන් තිබෙනා වූ ආකාරය. ඔබ දන්නවා පරණ ගිවිසුමේදී පාවිච්චි කළා නොයෙකුත් වචන සබාට්. අපි සබාට් කියලා කියනවා. ඒක අපි පැහැදිලිව ඔබට බයිබල් පාඩ දීලා තියෙනවා. මම බයිබල් පාඩ කියවන්න යන්නේ නැහැ. වැඩ නැවැත්වීම. අපි කියනවා සීස් කරනවා කියලා. අපි අනිවාර්යයෙන්ම දැන් ඔබට උත්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට කියවන ගියොත් එතනදී අපිට හම්බ වෙන උන්වහන්සේ සීස් කරා වැඩවලින් නිවාඩු ගත්තා. උන්වහන්සේ වැඩව නැවැත්තුවා. එතකොට මේ කාරණා සියල්ල මේ සබාත් කියන හේබ්‍රෙව් වචනය තුල අඩංගු වෙනවා. මේක ඉතාමත් වැදගත්. ඊළඟට තවත් ඔබට නික්මා 20 වෙනි පරිච්ඡේදෙට ගියොත් එතනදී අපිට හම්බෙන්නේ නුවාක් කියන වචනය. නුවාක් කියන වචනේ තමයි නිවාඩුව විශ්‍රාම ස්ථානය ගැන කතා කරනකොට උන්වහන්සේ සඳහන් කරන්නේ විශේෂණ අපි දන්නවා. ඒක මේ
මේ වචන දැන ඉගෙන ගැනීම ඉතාමත් වැදගත්. මොකද සුද්ධ ලියවිල්ලේ විශ්‍රාම ස්ථානයේ ඇතුල් වීම පිළිබඳව විශේෂයෙන් ක්‍රිස්තියානියාට අවවාද අනුශාසනා දෙනවා. දැන් අපිට පේනවා ඇති ශකාට් කියන වචනය විශේෂයෙන් එතනදිත් යේෂුවගේ පුතේ අපිට හම්බ වෙනවා. යේෂුවගේ පුතේ පැහැදිලිව කතා කරනවා ඒ සබතේ නිවාඩුව ගැන, සබතේ විවේකය ගැන කොයි ආකාරයෙන් සිදුවේද කියන කාරණේ. ඔබට තවත් ඒ නම් කීපයක් දී තිබෙනවා. ඒ නිවාඩුව ගැන සුද්ධ ලියවිල්ලේ මේ වචන ඔබ දන්නවා හේබ්‍රෙව් භාෂාවේ මේ වචන විවිධ ආකාරයෙන් විවිධ ස්ථානවල සඳහන් කරනවා. මොකද විවිධ අර්ථකථන තියෙන නිසා. අපි දන්නවා දරුවෝ සහ දෙමව්පිය අතර තියෙන සබඳතාවයේ ස්වභාවයේ ආදරයේ බැඳීම නොවේ විශේෂයෙන් ස්වාමි පුරුෂයා සහ භාර්යාව අතර තියෙන. එතකොට ඔබට පේනවා ඇති කොයි ආකාරයෙන්ද මේ විශේෂයෙන් ඒ පාරණ ගිවිසුම තුළ උන්වහන්සේ ඒ නිවාඩුව කොයි ආකාරයෙන්ද ස්ථාපිත කරලා තිබෙන්නේ කියන කාරණේ. දැන් අපි විශේෂයෙන් තව ඔබට මේ වචන තිබෙනවා රාගා ඊළඟට ශකාබ් කියන වචනේ. මේ මොන වචන අපි පාවිච්චි කළා විශේෂයෙන් හේබ්‍රෙව් භාෂාවේ ඒ වචන නොයෙකුත් ආකාරයෙන් පාවිච්චි කරලා තිබෙනවා. ඔබ දන්නවා ඒ ප්‍රේමය පවා ප්‍රේමයට ඒ භාෂාව තුළ විවිධ වචන පාවිච්චි කළා. දෙමව්පිය දරුවා අතර තිබෙන ඒ ආදර සම්බන්ධතාවය බිරිඳ සහ ස්වාමි පුරුෂයා අතර තියෙන සම්බන්ධතාවය දෙවියන් වහන්සේ සහ මනුෂ්‍යයා අතර තිබෙනා වූ ඒ ප්‍රේමණී ඒ තිබෙනා වූ ඒ සම්බන්ධතාවයට විවිධ වචන පාවිච්චි කළා වූ ආකාරය අපිට සුද්ධ ලියවිල්ලේ හම්බ වෙනවා. මොන වචනය පාවිච්චි කළත් මතක තියාගන්න ඕන කොහොමද? දැන් විශේෂයෙන් දෙවියන් වහන්සේ සහ මනුෂ්‍යයා අතර තිබෙනා වූ ඒ සම්බන්ධතාවය ඒ විතරක් නෙමෙයි මනුෂ්‍යයාට තිබෙන විවේකය හේබ්‍රෙව් භාෂාවෙන් නොයෙකුත් නම් වලින් අර්ථකථනය දීලා තිබුණත් එතනින් සඳහන් කරන්නේ කොහොමද? ඔබටත් මටත් අවශ්‍ය කරන්නා වූ විවේකයේ බව අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ ඔබගේ අවධානය යොමු කරන අලුත් ගිවිසුමට. දැන් පරණ ගිවිසුමේදී අපි සොයා බැලුවා උන්වහන්සේ කොයි ආකාරයෙන්ද මනුෂ්‍යයට නිවාඩු ගැනීම උන්වහන්සේ පරණ ගිවිසුමේ නම් ගොඩක් තියෙනවානේ ඔබට. නිවාඩුව ගැන සොයා ගන්නට සුදු සබත් දවස ගැන ඒ දවසේ නිවාඩුව ඒ සබත ගත කළ කර යුතු ආකාරය මේ සියල්ල උන්වහන්සේ පරණ ගිවිසුම තුළ සඳහන් කර තිබුණා. අලුත් ගිවිසුමෙත් උන්වහන්සේ සබත ගැන කතා කළා. ඒ විශ්‍රාමය ගැන කතා කළා. උන්වහන්සේ මවුන්කාරයට මවලා උන්වහන්සේ ඒ මැවීමේ 7 වෙනි දවසේදී විශේෂයෙන් නිවාඩු ගත්තාseම උන්වහන්සේ ගැලෝම්කාරයට උන්වහන්සේ කාර්ය සම්පූර්ණ කරලා 6 වෙනි දවසේදී 7 වෙනි දවසේදී උන්වහන්සේ සොහොන් ගේ තුල නිවාඩු ගත්තා. ඔබට පේනවා ගැලවීමේ කාර්යය සහ මැවීමේ කාර්යයට මොනතරම් මේ විශ්‍රාමය වැදගත්ද කියන කාරණය අමතක කරන්න එපා. දැන් ඔබට පේනවා ඇති උන්වහන්සේ සෑම උදෑසනකම උන්වහන්සේ ඒ පියරණ වහන්සේ සමග සම්බන්ධතාවය පැවැත්වුවා විතරක් නෙමෙයි. දේව වචනය අපිට හම්බ වෙනවා මනුෂ්‍යයාගේ නිවාඩුව, මනුෂ්‍යයාගේ වෙහෙස, මනුෂ්‍යයාගේ විශ්‍රාමය ගැන උන්වහන්සේ සැලකුවා වූ ආකාරය අපිට හම්බ වෙනවා. අපි ඇවිල්ලා තියෙනවා අවසාන කොටසට. ඒ තමයි දෙවියන් වහන්සේගෙන් තොර විවේකය. කරලා බලන්න පුළුවන්ද කියලා. ඔබට සාහනය, සැනසීම, සාන්ත සමාදානය ලැබෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. උන්වහන්සේගෙන් තොර විවේකය ගන්නට සූදානම් වුණා. මොකද උන්වහන්සේ විවේකයේ සඳහා උන්වහන්සේ දවසක් කාලයක් වෙන් කර තිබෙනවා. එතකොට ඔබත් මමත් උන්වහන්සේගේ ශුද්ධ විශ්‍රාම ස්ථානයට ඇතුල් වෙනකොට ඒ විශ්‍රාම දිනයට උන්වහන්සේ සමග නමස්කාරය පිණිස ඇතුල් වෙනකොට මෙතන මොකද වෙන්නේ? තමන්ගේ මනස පවිත්‍ර වෙනවා. තමන්ගේ මනස උන්වහන්සේට තවත් ලං වෙලා ජීවත් වෙන්න ඔබගේ සිත තුළ පුදුමාකාර ආශාවක් උනන්දුවක් ඇති වෙනවා. මේ විශ්‍රාම ස්ථානයට ඇතුල් වෙන කෙනා තමයි මේ ප්‍රතිලාභ, ඒ ආශිර්වාද, විශ්‍රාමයේ ආශිර්වාද ලබන්නේ. මතක තියාගන්න උන්වහන්සේ ඒ ස්ථාපිත කළා වූ දිනය තුළ මානසික නිවාඩුව, ඊළඟට ආධ්‍යාත්මික නිවාඩුව, ඊළඟට ඔබගේ ශාරීරික නිවාඩුව, මේ සියල්ල උන්වහන්සේ එකතු කර තිබෙනවා මේ ශුද්ධ වූ නිවාඩුව තුළ. නැත්තම් උන්වහන්සේ අපිට දී තිබෙනා විශ්‍රාම ස්ථානය තුළ. ඒ නිසා අපි දන්නවා පරණ ගිවිසුම අපිට හම්බ වෙනවා කායින් පවා දෙවියන් වහන්සේ විසින් පලා යනා වූ අවස්ථාව අපිට හම්බ වෙනවා. මතක තියාගන්න උන්වහන්සේගෙන් තොරව කිසි කෙනෙකුට විවේකයක් නැති බව.
ඔබත් මමත් උන්වහන්සේගේ විශ්‍රාම ස්ථානට උන්වහන්සේ සමග ඇතුල් නොවුනොත් උන්වහන්සේ සමග ඒ විශ්‍රාමයට ඇතුල් නොවුනොත් ඔබටත් මටත් කියන්නට හැකියාවක් නැහැ ඔබත් මමත් දෙවියන් වහන්සේගේ දරුවෝ දියණියක් පුතුණුවක් කියලා. මොකද ඒකට හේතුව ඉතාම වැදගත් වෙනවා ඔබගේ ජීවිතේට මගේ ජීවිතේට උන්වහන්සේ ඔබටත් මටත් දී තිබෙන දේ තදින් අල්ලාගෙන උන්වහන්සේට විශ්වාසවන්තව ජීවත් වීම. මේක තමයි උන්වහන්සේ ඔබට මගලුත් බලාව. ඒ නිසා මේ කාර්තුව පුරාම අපි ඉගෙන ගන්නට යන්නේ උන්වහන්සේ අපිට දී තිබෙනා වූ විශ්‍රාමය ගැන විශේෂයෙන් උන්වහන්සේ තුල කොහොමද අපි විශ්‍රාම ගන්නේ කියන කාරණේ. ඔබ මොනතරම් කාර්ය බහුල වුණත් අපි මතක තියාගන්න ඕන උන්වහන්සේ ඔබටත් මට සූදානම් කර තිබෙනා වූ විශ්‍රාම ස්ථානයට අපි ඇතුල් වෙමු. ඒ සඳහා උන්වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.